අන්තර්ජාලය ඔස්සේ අද සන්ධ්‍යාවේ අප සමග සම්බන්ධ වෙන ඔබ හැම කෙනෙක්වත් අපේ යේසුස් වහන්සේගේ නාමයෙන් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න අතර මේ සන්ධ්‍යාවේ අපේ ජීවිතවල දෙවියන් වහන්සේ බලවත් දේ කරන්නා වූ තැනන් වහන්සේව සිටිනවා. මම උන්වහන්සේගේ වචනය කියනවා කිසිවෙක් විනාශ වෙන එක උන්වහන්සේගේ කැමැත්ත නොවන බව. අපි මොන වාතාවරණයක සිටියත් අපි මොන තත්වයක සිටියත් අප අදහන විශ්වාස කරන දෙවියන් වහන්සේ අපට විශ්වාසවන්තව දෙවියන් වහන්සේව සිටිනවා. ඒ නිසා අද සන්ධ්‍යාවේ අපි උන්වහන්සේට ස්තුති කරමින් අපේ ජීවිතේ උන්වහන්සේ කර ඇති දේ ගැන අපි උන්වහන්සේට ප්‍රශංසා කරමින් අපි ගායනා කරමු. අපේ හදවතේ ප්‍රීතියෙන් අපි උන්වහන්සේට කියමු ස්වාමිනී ඔබ වහන්සේ මා සමග සිටින දෙවියන් වහන්සේ මාවත් නාරින දෙවියන් වහන්සේ මට බොහෝ දේ කළා වූ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ නිසා මගේ හදවතේ නැගෙන ස්තුතිය මම ඔබ වහන්සේට පුද කරනවා. අමතක කරන්න බෑ අමතක වෙන්නේ නෑ ඔබ කළ සෑම දේ අමතක වෙන්නේ නෑ අමතක කරන්න බෑ අමතක වෙන්නේ නෑ. අපි ප්‍රීතියෙන් කියමු උන්වහන්සේට ඔබ කළ උන්වහන්සේ ජීවිතේ කළා වූ දේ ගැන සීකරන්ට අමතක වෙන්නේ හලෙලූයා. ඔබ බලවා ඔබ සෑහේ දෙවිඳේ ඔබ යහපා ඔබ බලවා ඔබ සෑහේ මාමිතු එකම දෙවිඳුන් ඔබ වේ ජේසුනේ මාමිතු එකම දෙවිඳුන් ඔබ වේ යේසුනේ සරණා සැනසීමට සැමදා උන්වහන්සේ පමණයි අපේ ජීවිතේ ඔබ හැර නැත අන්සරණා සැනසීමට සැමදා දෙවිඳේ ඔබ යහපා ඔබ බලවා ඔබ සෑහේ දෙවිඳේ ඔබ යහපා ඔබ බලවා ඔබ සෑහේ ඔබ වේ මාගේ දෙවිඳුන්. ඔබ කියන්න මේ සන්ධ්‍යාවේ ස්වාමිනී ඔබ වහන්සේ පමණයි මගේ ජීවිතේ සියල්ල ඔබ වහන්සේට පමණයි සැමදා ජීවිතේ ඔබ හට ස්තුති කර ගයමි මෙමා සතුටු සිතින් සැමදා ඔබ හට ස්තුති කර ගයමි මෙමා සතුටු සිතින් සැමදා. අමතක කරන්න බෑ අමතක කරන්න බෑ අමතක වෙන්නේ නෑ උන්වහන්සේ අපේ ජීවිතවල කළා වූ දේ සෑම දේ අමතක වෙන්නේ නෑ අමතක කරන්න බෑ අමතක වෙන්නේ නෑ ඔබ කළ සෑම දේ අමතක වෙන්නේ නෑ. වාසර කියන්නේ දෙවිඳේ ඔබ යහපා ඔබ බලවා ඔබ සෑහේ උන්වහන්සේ බලවන්තයි. අද මේ රාත්‍රිය තුල ඔබේ ජීවිතේ බලවත් දෙයක් කරන පිණිස උන්වහන්සේ බලවන්තව සිටිනවා. ඔබ කියන්න ස්වාමිනී මගේ ජීවිතය තුල මගේ හදවත තුල ස්වාමිනී ඔබ වහන්සේ බලවත් දෙයක් කළ මැනව ස්වාමිනී අපේ ජීවිතේ අපි මොන වාතාවරණයක සිටියත් අපි මොන ප්‍රශ්නයක සිටියත් අපි මොන සිරවීමක සිටියත් ස්වාමිනී ඔබ වහන්සේ බලවන්තව සිටිනවා. අපව නිදහස් කරන්ට අපට සමාදානය දෙන්න අපේ ජීවිතේ හැම කාරණාවක ස්වාමිනී අපව ගලවන පිණිස උන්වහන්සේ යහපත්ව සිටින දෙවියන් වහන්සේ උන්වහන්සේ අපට විශ්වාසවන්ත වූ දෙවියන් වහන්සේ අපි හැම කෙනෙක්ම ස්වාමිනී ඔබ වහන්සේට ස්තුතියි ඔබ වහන්සේට ස්තුතියි මගේ ජීවිතේ කර ඇති සියල්ලට මට දුන්නා වූ සියල්ලට ස්වාමිනී ඔබට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. හලෙලූයා. උන්වහන්සේ අපේ ජීවිතයේ සුවය දෙන තැන වහන්සේ උන්වහන්සේට කියමු ස්වාමිනී මගේ සුවය වහන්සේ මගේ ජීවිතයේ සියල්ල දෙන්නා වූ තැන වහන්සේ උන්වහන්සේ
සුවය ගලා එනවා ජේසුගේ ලේ වලින් මිදීම ගෙන දෙනවා සමිඳුගේ ලේ තුලින් සුවය උන්වහන්සේගේ සුවය ගලා එනවා ඔබ ඉන්න ස්ථානයේ කුමක් වුණත් උන්වහන්සේගේ ස්පර්ශය ඔබේ හදවත තුළ ක්‍රියාත්මක වෙනවා ඒ සුවය ස්වාමින් වහන්සේ ඔබට නිදහස් කරන්නට යනවා ඔබේ රාත්‍රියේ සමිඳුගේ ලේ තුලින් මා සුව කරලා මට අත ගසලා ජේසුනි ඔබ හට ස්තුති වේවා මා සුව කරලා මට අත ගසලා ජේසුනි ඔබ හට ස්තුති වේවා දෙවිඳුනි ඔබ අභියස මායින්නේ මුළු ජීවිතය පුරා ඔබ කියන වාසයට ස්වාමිනී දෙවිඳුනි ඔබ අභියස මායින්නේ මුළු ජීවිතය පුරා ඔබ කළ යහපත්තේ සීවන විට සුති පුදනෙමි සැමදා සුති පුදනෙමි සැමදා සුති පුදනෙමි සැමදා ආලේපය දෙනවා මේ සන්ධ්‍යාව තුළ උන්වහන්සේගේ ඒ උන්වහන්සේගේ හස්තය ඔබේ ජීවිතය තුළ ක්‍රියාත්මකව තිබෙනවා උන්වහන්සේගේ ආත්මය ඔබේ ජීවිතය තුළ ක්‍රියාත්මකව තිබෙනවා ඔබ ස්වාමීන් වහන්සේ කෙරේ ඔබ සිටින ස්ථානයේ උන්වහන්සේ කෙරේ විශ්වාස කරන්නට ආලේපය දෙනවා දෙවිඳුගේ හස්තයෙන් ගිනිමින් වැගිරෙනවා දෙවිඳුගේ ආත්මයෙන් මට මඟ පෙන්වා මාව රැගෙන යන ශුද්ධතුනි ඔබ හට ස්තුති වේවා මට මඟ පෙන්වා මාව රැගෙන යන ශුද්ධතුනි ඔබ හට ස්තුති වේවා උන්වහන්සේට ස්තුති කරමු ඒ උන්වහන්සේ යහපත් වූ දෙවියන් වහන්සේ නිසා අපේ ජීවිතේ අපට සුවය දෙන තැනන් වහන්සේ උන්වහන්සේ අපේ ජීවිතය තුළ යහපත් දේ කරන්නා වූ තැනන් වහන්සේ උන්වහන්සේ අපේ ජීවිතේ මොන වාතාවරණයක වුණත් මොන වසංගතයක වුණත් මොන රෝගී තත්ත්වයක අපේ ජීවිතේ තිබුණත් ඔබ සිටියත් උන්වහන්සේ ඔබව උස්සලනවා ඔබට සුවය දෙනවා උන්වහන්සේ ඔබව නිදහස් කරනවා උන්වහන්සේ කෙරේ විශ්වාස කරන්නට ඒ ආත්මයන් වහන්සේ ඔබේ ජීවිතය තුළ බලවත් දේ කරන තැනන් වහන්සේ ඔබ සිටින නිසා හාලෙලූයා ස්තුති ස්වාමිනී ඔබ ශුද්ධ කමේ දෙවියන් වහන්සේ ශිරාත්මිනී අප සමග සිටිය මැනව මේ සන්ධ්‍යාව තුළ ස්වාමිනී අප සමග ක්‍රියාත්මක වූ මැනව ඔබගේ සුවය ඔබගේ සමාදානය ස්වාමිනී දැන් අප එක් එක්කෙනාගේ ජීවිතය තුළ ඔබ ක්‍රියාත්මක කළ මැනව හලෙලූයා ස්තුති ස්වාමිනී शुद्धोदरन वासे शुद्धात्मने वरिन्न शुद्धात्मने वरिन्न शुद्धात्मने क्रिया करन्न सबविन ඒ ආත්මයන් වහන්සේට ඔබ තුළ ක්‍රියා කරන පිණිස ඉඩ හරින්ට වහන්සේට කියනවා ස්වාමිනී ක්‍රියා කරන්න මගේ ජීවිතය තුළ
සැබවින්ම ඔබ නවදින්න සුවය සතුට නිදහස බලය ගෙන දෙන්නේ ඔබමයි මා සමිදේ සුවය සතුට නිදහස බලය ගෙන දෙන්නේ ඔබමයි මා සමිදේ සුවය සුවය සතුට නිදහස බලය ගෙන දෙන්නේ ඔබමයි මා සමිදේ ඔබගේ මුළු හදවතෙන් කියන ස්වාමිනී ඒ සුවය ඒ නිදහස මගේ ජීවිතයට ඕනේ ස්වාමිනී ඔබ වහන්සේ මගේ ජීවිතය තුළ සිටිනවා නම් ස්වාමිනී මේ සියල්ල මගේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනවා ස්වාමින් වහන්සේට ස්තුති කරමු ඒ ශුද්ධ තැනන් වහන්සේ ඒ ශුද්ධ වූ ස්වාමින් වහන්සේ හලෙලූයා ඔබට ගෞරවය වේවා ස්වාමිනී ඔබ යහපත් වූ දෙවියන් වහන්සේ අපේ ජීවිත තුළ අපේ හදවත් තුළ සුබ සන්ධ්‍යාවක් වේවා ඔබ සියලු දෙනාට සමාජ මාධ්‍ය අරහා අපත් එක්ක එකතු වෙන ඔබ සෑම දෙනාවත් අපි ආදරයෙන් මේ වෙලාවේ මේ සන්ධ්‍යාවේ මේ මෙහෙට අපි පිළිගන්නවා අපි අද දවසේ දේ වචනය කෙරෙහි අපි අවධානය යොමු කරන්න යනවා අපි ඒකට ප්‍රථම අපි මේ වෙලාවේ යාඥාවෙන් අපි මේ කාලේ බාර දෙමු අපි යාඥා කරමු ප්‍රේමාන්ත දෙවි ස්වාමිනී අපි ඔබ වහන්සේගේ දෑතට මේ වෙලාව බාර කරනවා ඔබගේ වචනය බාර කරනවා වචනය බෙදා ගන්නට යන මාද සවන් දෙන්නට යන ඔබගේ සෑම දරුවෙක්වම අපි මේ වෙලාවේ බාර කරනවා ස්වාමිනී ලෝකයේ විවිධ ස්ථානවල සිට විවිධ ආකාරයෙන් ඔබගේ වචනයට සවන් දෙන්න ඔබගේ වචනය තමන්ගේ ජීවිතයට අදාළ කරගෙන ඔබගේ වචනය කරන කොටගෙන ආශිර්වාද ලැබීම සඳහා ඔබ වහන්සේ තෝරාගත්තු සියලු දෙනාව මේ වෙලාවේ සිහි කරමින් මේ වචනය ඔවුන්ගේ ජීවිතවලට ආශිර්වාදයක් වෙන පිණිස ඔබ වහන්සේ දැන් ඒ සෑම කෙනෙක්වම ස්පර්ශ කළ මැනව ස්වාමිනී ඔබගේ මහිමය ඔබගේ අභිමුඛත්වය මේ කාලය පුරාවට අපිට ප්‍රබල ලෙස දැනෙන්න සැලැස්සුව මැනව දැන් අපි ඔබගේ දෑතට බාර වෙනවා කැප වෙනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් අද දවසේ අපි දේශනාව සඳහා තෝරාගත්තු බයිබල් කොටස වෙන්නේ ශුද්ධවර මාර්ක් සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ 40 වෙනි පදය සිට 42 වෙනි පදය දක්වා මේ සිදුවීම ඇතුලේ කතා කරන්නේ ලාදුරු රෝගියෙක්ගේ සුවවීම පිළිබඳව කුෂ්ඨ රෝගියෙක්ගේ සුවවීම පිළිබඳව මේ සිදුවීම සමාන්තරව මතෙව් පොතේ සිට ලූක් පොත දක්වා සුභාරංචි පොත් තුනේම මේ සිදුවීම ගැන වාර්තා කරනවා අපි සෑම කොටසක්ම සාකච්ඡා කරන්න යන්නේ නැහැ එහෙම නැත්නම් ඒ දේවල් අපි බලන්න යන්නේ නැහැ නමුත් ඔබට වෙලාව තිබෙනවා නම් ඒ දේවල් ඔබට සලකා බලන්න පුළුවන් මතෙව් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට පද 4 ඒ වගේම මාර්ක් පොතේ අපි කතා කළා වගේ 40 සිට 45 වෙනි පදය ලූක් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ ඉඳලා 16 වෙනි පදය දක්වා මේ සිදුවීම අපිට විවිධ දෘෂ්ටි කෝණ වලින් විස්තර කරන ආකාරය අපිට දකින්න පුළුවන් ඒ වගේම ඔබත් එක්ක මේ දේශනා කාලය තුලදී මම අවධානය යොමු කරන්නේ කියවීම වෙනුවෙන් ඔබට ආරාධනා කරනවා ලෙවී පොතේ 13 සහ 14 කියන පරිච්ඡේද ඔබට වෙලාව ඇති විටකේ දේවල් කියවන්න මේ සිදුවීම මීට වඩා ඔබට වඩා පැහැදිලි කරගන්න පුළුවන්. හොඳයි. දේශනාව පටන් ගන්න ඉස්සෙල්ලා මට මතක් වුණා දවසක් මාව හමු වෙන්න තව තරුණෙක් එක්කගෙන ආවා. මේ තරුණයා එන්න ඉස්සෙල්ලා මට දැනුම් දීලා තිබ්බා. මේ තරුණයාට ඒඩ්ස් රෝගය තියෙනවා කියලා මේ ඒඩ්ස් රෝගී තරුණයාට උවමනා වුණා මාව හම්බ වෙන්න. ඉතින් මේ හමුවීම ගැන ඇහුණාම එක පැත්තකින් චූටි බයකුත් මගේ හිතට ඇවිල්ලා තිබුණා මොන වගේ පරමාර්ථයකින් මෙයා එනවද මොන වගේ දෙයක් අපිට සිද්ධ විය හැකිද කියන අදහසකුත් මට තිබුණා හේතුව සමාජය ඇතුළේ විවිධ අදහස් ගිහිල්ලා තිබුණා ඒ වගේ රෝගයට පත්වෙච්ච අය අනිත් අයත් එක්ක ඒගොල්ලෝ මොන වගේ දේවල්ද කරන්න කියන ඒ අදහසත් එක්ක චූටි බයකුත් තිබුණත් ඔව්ව මුණ ගැහෙන්න මම ගියා. ඉතින් ගිය වෙලාවේ කතා කරලා ගොඩාක් දේවල් මොන විදිහටද මේ ප්‍රශ්නේ මුහුණ දුන්නේ
ඒ වගේම මේ ප්‍රශ්නය නිසා ඔහු විඳ දුක් කරදර මොනවාද? ඒ වගේම ඔහුගේ ඉදිරි ජීවිතය පිළිබඳ ඔහුගේ බලාපොරොත්තු පිළිබඳව ඔහු සාකච්ඡා කළා. ඉතින් එතනදී ඔහුට අවශ්‍ය වුණේ ඔහු තරුණ වයසේ කෙනෙක් අවුරුදු 25ක 26ක තරුණෙක්. ඉතින් මේ තරුණයාට උවමනාකම තිබුණේ විවාහයක් කරගන්න. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ විවාහ වෙන්න හැම තරුණයෙකුටම අයිතියක් තිබුණත් තරුණියකටම අයිතියක් තිබුණත් මේ ඉන්න තත්ත්වයේ කෙනෙකුට කියලා විවාහ කරගන්න පුළුවන්ද? එහෙම කිව්වම කෙනෙක් එයාත් එක්ක විවාහ වෙයිද කියන ප්‍රශ්නේ ඇති වෙනවා. ඉතින් ඒඩ්ස් රෝගය ගත්තම අපි දන්නවා මේ වෙනකොට ලෝකේ පුරා ඒඩ්ස් රෝගීන් බොහෝ ප්‍රමාණයක් කියන අපේ රටේ ලංකාවෙත් ඉන්නවා. ප්‍රශ්නය මේ රෝගය තිබුණා වගේම මේ රෝගයට ස්ථීරසාර පිළිතුරක් එහෙම නැත්නම් ඒ රෝගය සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන් බෙහෙතක් මේ වෙනතුරුත් නිට්ටාවටම සුව කළ හැකි ආකාරයේ බෙහෙතක් හොයාගෙන නැහැ. ඉතින් මෙන්න මේ ඒඩ්ස් රෝගය ගැන අහපුවාම අපිට දැනෙන බය, චකිතය, ඒ වගේ රෝගියෙක් සමාජය තුළ හැංගෙන ආකාරයට ඔහු තුළ ඇති වෙන යම්කිසි ආකාරයේ බලපෑම් ගැන අපිට දැනුවත්භාවය තියෙනවා හා සමානවම මීට අවුරුදු 2000කට උඩදී ලාදුරු රෝගියෙක් එහෙම නැත්නම් කුෂ්ඨ රෝගය හැදුණු කෙනෙකුගේ මානසිකත්වයත් ආකල්පයත් ඒ විදිහටම තියෙනවා. ඉතින් ඒ නිසා අපි දේශනාවට පිවිසෙන්න ඉස්සෙල්ලා අපි මේ අදාළ බයිබල් පාඨය කියවමු. මාර්ක් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 40 සහ 41 42 කියන පද. එවිට කුෂ්ඨ රෝගියෙක් උන්වහන්සේ ළඟට ඇවිත් දනින් හිඳ ඔබ වහන්සේ කැමතිසේක් නම් මා පවිත්‍ර කරන්නට ඔබට පුළුවනයි කියා අයද සිටියේය. උන්වහන්සේ අනුකම්පාවෙන් යුක්තව අත දිගුකොට ඔහු පිට තබා කැමැත්තෙමි පවිත්‍ර වන්නයි ඔහුට කීසේක. එකෙනෙහිම කුෂ්ඨ රෝගය ඔහුගෙන් පහවී ඔහු පවිත්‍ර කරනු ලැබීය. උන්වහන්සේ කිසිවෙකුට කිසිවක් නොකියන්ට බලාගන්නයි ඔහුට තදින් අනකොට නුඹ ගොස් ඔවුන්ට සාක්ෂි පිණිස පූජකයාට පෙනී නුඹේ පවිත්‍ර වීම ගැන මෝසෙස් විසින් අනකල දේවල් පූජා කරන්න කියා එකෙනෙහිම ඔහු යවුසේක. ඉතින් මේ කොටසේ අපි ප්‍රධාන කාරණා තුනක් බලන්න පුළුවන්. පළවෙනි එක ලාදුරු රෝගියා තමන්ගේ රෝගයත් එක්ක ඔහු ක්‍රියාත්මක වෙන විදිය, ජේසුස් වහන්සේ ඔහුගේ සුවය සඳහා ජේසුස් වහන්සේ මැදහත් වෙන විදිය සහ 42 වෙනි පදේ ගත්තම ඒ ලාදුරු රෝගියාට මොනවද සිද්ධ වෙන්න කියන එක ගැන අපිට මේ විදිහට ප්‍රධාන කාරණා තුනක් බලන්න පුළුවන්. හොඳයි. ලාදුරු රෝගය ගත්තම ලාදුරු රෝගය ඔබ මම අපි දන්නවා වගේ එක සමය රෝගයක්. ඒ වගේම මේකේ ප්‍රභේද 2000 ගාණක් තියෙනවා කියලා සෞඛ්‍ය අංශේ කතා කරනවා. මේ වගේ රෝගයක් හැදුනම බොහෝ විට එක චර්ම රෝගයක් නිසා ඒ චර්ම රෝගයත් එක්ක විවිධ තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අද වෙනකොට යම්කිසි ආකාරයක ප්‍රතිකාර හඳුන්වලා දීලා තියෙන ප්‍රතිකාරات එක්ක ඒ ප්‍රතිකාර ගැනීමෙන් යම්කිසි ආකාරයකට සුව වීම ලබන්න පුළුවන්. නමුත් මීට අවුරුදු 2000කට උඩදී රෝගය වැළඳුණු කෙනෙක්ට එහෙම තත්ත්වයක් නැහැ. ඔහුගේ එකම බලාපොරොත්තුව එකම ඉරණම බවට පත් වෙන්නේ මරණය පමණයි. ඉතින් ලාදුරු රෝගය සම මත ඇතිවෙන රෝගයක් කියලා මං කිව්වා. මේ රෝගය ඇති වුණාම මොකද සිද්ධ වෙන්නේ? පුද්ගලයාව බොහෝ දුරට තමන්ගේ පවුලෙන් තමන්ගේ සමාජයෙන් ඔහුව ඈත් කරන්න පටන් ගන්නවා. හේතුව ඔහුගේ රෝගය ඔහුට විතරක් ඇති වෙලා එතනින් නතර වෙන විය යුතුයි නිසා එක සමාජීය ගැටලුවක් බවට පත් නොවෙන්න ඕනේ කියලා ඒක අපිට තේරුම් ගන්න පුළුවන්. අද වෙනකොට වර්තමානයේ අපි කොරෝනා රෝග තත්ත්වයට මුහුණ දෙනවත් එක්කම ඒ මුහුණ දීම හා සමාන තත්ත්වයන් තමයි මේ කොටස ඇතුළත අපි දකින්නේ. ඉතින් කොහොම හරි අංශභාග රෝගය හැදුනාම අපි සලකමු මේ වගේ කෙනෙක් මොන වගේ ප්‍රතිචාරයක් මොන වගේ විදිහට දැන් වැඩ කරන්න ඕනේ කියන එක විශේෂයෙන් ලෙවි පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 45 46 කියන පදවල වල කතා කරලා තියෙනවා. ඒ කොටසේ අපිට සාකච්ඡා කරනවා ලාදුරු රෝගය හැදුණු කෙනෙක් මුලින්ම පූජකයා ගාවට යන්න ඕන. සමේ ගැටලුවක් තියෙන කෙනෙක් පූජකයා ගාවට යන්න ඕන. ඒ පූජකයා ගාවට ගියාම පූජකයා හඳුනා ගන්නවා මේක ලාදුරු රෝගයක්. එහෙම නැත්නම් ලාදුරු රෝගයක් නෙමෙයි. ඒ විදිහට ඔහු හඳුනාගත්තට පස්සේ ඔහුව එක්කෝ නැවත සමාජගත කරනවා. එහෙම නැත්නම් සමාජයෙන් එයාව හුදකලා කිරීම සිද්ධ කරනවා. එතකොට හුදකලා කරොතින් ඔහුට සිද්ධ වෙන ඊළඟ කාරණාව තමයි ඔහුට සිද්ධ වෙනවා යම් කිසි ආකාරයකට ඔහුගේ මුහුණ පුරා වැහෙන විදියට වස්ත්‍ර ඇඳ ගන්න. බයිබලයේ කතා කරන විදියට ඔහු කොණ්ඩය නිකන් මේ අපිලිවෙලටවත් තියාගන්නට ඕන. ඒ වගේම ගෝනිරදී ඇඳ ගන්නට ඕන. ඒ වගේම අපිට ඊට අමතරව කතා කරලා තියෙනවා ඔව් අපවිත්‍රයි කියන වචනය පාවිච්චි කරමින් සමාජය ඔහුගෙන් ඈත් කරන්නත් ඒ වගේම ඔහු සමාජයෙන් ඈත් වෙන්නත් පියවර ගන්න ඕනයි කියන එක ගැන.
ඉතින් මේ විදිහට ඔහුට තමන්ගේ පවුල, තමන්ගේ සමාජය, තමන්ගේ මිත්‍රයන්, තමන්ගේ දරුවන්ගෙන් මෙන්න මේ විදිහට හැමෝගෙම ඈත් වෙන්න සිද්ධ වෙනා වගේම සමහර අවස්ථාවල ඔහුට ඔහුගේ සමාජයට යන විට ඒ සමාජය විසින් ඔහුව ඈත් කරලා තියාගන්න කරන එක වැඩක් තමයි ගල් ගහලා පවා එළවන තත්වයකට පත් වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ලාදුරු රෝගය හැදුණු කෙනෙක් අපි කතා කළා. ඔහු තමන්ගේ පවුලෙන් ඈත් වෙනවා. ඈත් වෙලා රෝගීන්ට, ඒ වගේ රෝගීන්ට විතරක් අයිති හිමිවෙච්ච සමාජයකට ඔහුව යොමු කරන කුෂ්ඨ රෝගීන් විතරක් ඉන්න ප්‍රදේශයකට සමහර විට ඒක ගුහාවක් වෙන්න පුළුවන්, හුදකලා ස්ථානයක් වෙන්න පුළුවන්, නගරෙන් ඈත් වෙච්ච තැනක් බවට පත් වෙන්න පුළුවන්. මේ වගේ තැන්වල මේ ලාදුරු රෝගීන් එකතු කරලා තිබුණා. ඉතින් මේ ලාදුරු රෝගීන් අතර තමයි ඔවුන් ජීවත් වෙන්නේ. ඒ අය එකිනෙකාට උදව් කරන අවස්ථාවල් තියෙනවා, එකිනෙකාට උපස්ථාන කරගන්න අවස්ථාවල් තියෙනවා, එකිනෙකාට ප්‍රතිකාර කරගන්න අවස්ථාවල් තියෙනවා. මෙන්න මේ විදිහට ඒ අය අතර ඉඳගෙන ඒ අයට එකිනෙකා උදව් කරමින් දිනෙන් දින ක්ෂයවීම, මරණයට පත්වීම තමයි මෙයාගේ එකම ඉරණ බවට පත් වෙන්නේ. ඉතින් එක පැත්තකින් තමන්ගේ ශරීරයේ යම් කිසි ස්ථානක අපි ගත්තොත් අපි හිතමු ඇඟිල්ලක් කියලා, ඇඟිල්ලෙන් පටන් අරගෙන ක්‍රමක්‍රමයෙන් ඇඟිල්ල දිය වෙන්න පටන් ගන්නවා. දිය වෙලා සම්පූර්ණ ශරීරයේ අවසාන කොටස දක්වා දිය වෙන අතර අනිත් පැත්තෙන් ඔහුගේ ශරීරය මේ හේතු කොටගෙන තුවාල වලින් පිරිච්ච තැනක් බවට පත් වෙනවා. අපි කිව්වා මේ කොටස ඇතුලේදී ඔව් යම්කිසි ආකාරයක ඔව් වස්ත්‍ර ඇඳගෙන ඉන්න. මේ වස්ත්‍ර ඇඳීම නිසා ඔව් යම්කිසි අවස්ථාවකට අපහසු දැනිච්ච අවස්ථාවක ඔව් ඉඳ ගන්න. ඉඳගත්තම ඒ ඉඳගත්ත තැන අපි දන්නවා, අපි ඉඳගත්තම අපේ ඇඳුම සම්බන්ධ වෙන, අපේ ශරීරත් එක්ක සම්බන්ධ වෙන, ශරීරයට ඇලෙන. ඒ ඇලෙන අවස්ථාවේදී ටික වෙලාවකින් ඔහුට ඒ පහසුවෙන් නිදහස් වෙලා තව පොඩක් වෙනස් ඉරියව්වකට යනකොට අපි දකිනවා ඒ ඇඳුම, ඇඟට ඇලිච්ච ඇඳුම ඇඟේ තියෙන මසුත් ගලවගෙන ආපහු ඇදෙනකොට ඔහුගේ ශරීරයට ඇතිවෙන ඒ රිදීම දරා ගන්නට බෑ. ඉතින් මේ විදිහට ඔහුගේ ශරීරයේ ඔහුට පහසුව තවත් අපහසුවකට යොමු කරන අවස්ථාවක් තියෙනවා. අපහසුවෙන් පහසු ගන්න යන අවස්ථාවකදී තවත් අපහසුවට යමින් ඔහුගේ ශරීරය තවත් තුවාල කරන, තවත් වේදනාවට පත් කරන, එහෙමත් නැත්නම් ඔහුගේ මරණය තවත් ලං කරන තත්වයකට අපි දකිනවා පත් වෙන ආකාරය ගැන. ඒ වගේම ඔහු ජීවත් වෙන්නේ තමන්ගේ පවුලේ අයත් එක්ක නෙමෙයි. ඔහුට එදිනෙදා කාපු ගුණදායක කෑම දැන් නැහැ. ඒ වෙනුවට රෝගීන් විසින්ම හදාගත්තු කෑම තමයි ඔහුට බොහෝ විට කන්න හම්බ වෙන්නේ. ඒ වගේම අපි දකිනවා මේ රෝගීන් අතර ඉන්නකොට සමහර රෝගීන් ඔවුන් තමන්ගේ තුවාල නිසා පීඩා විඳින ආකාරය මේ රෝගියාත් දකින. එතකොට ඒ දැකීම නිසා ඔහුට යම්කිසි ආකාරයකට මරණ බය ඇති වෙන, ජීවිතය ගැන කලකිරෙන, මේකද ජීවිතය කියන ඒ එපාවීම, කලකිරීමත් එක්ක ඔහු යන. ඒ වගේම සමහර රෝගීන් ඔහු දකිනවා මේ මරණයට පත් වෙන ආකාරය ගැන. ඒ වගේම සමහර අය මැරිලා ඇටකටු වෙලා තියෙන ආකාරය ගැන ඔහුට දකින්න හම්බ වෙන. හරියට මේ මරණය මැද, මරණය දැක ජීවත් වෙන සතෙකු හා සමානව ඔහු ගමන් කරන ආකාරය අපිට දකිනවා. ඉතින් මෙන්න මේ විදිහ තමයි ලාදුරු රෝගියෙක්ගේ තත්වය. සෑහෙන්න අසරණයි. අනිත් අය කවුරු හරි උදව් කරලා කණ්ඩ දුන්නොතින් විතරක් කණ්ඩ සිද්ධ වෙන තත්වයක් තමයි මේ ලාදුරු රෝගියෙකුගේ අවස්ථාව. ඉතින් මෙන්න මේ විදිහේ ලාදුරු රෝගියෙක් ඔව් තීරණය කරනවා මගේ ජීවිත ඉරණම වෙනස් වෙන්න ඕන. මගේ ජීවිත ගමනාන්තය වෙනස් වෙන්න ඕන. මට අලුත් අරමුණකට යන්න ඕන. මං ඈත් වෙච්ච මගේ සමාජයේ, මගේ පවුලේ, මගේ දරුවන්ගෙන්, මගේ බිරිඳගෙන් ඒ අය වෙතට මම නැවත යන්න ඕන කියන අදිෂ්ඨානය ඔහුට තියෙන්නට ඇති. ඉතින් මෙන්න මේ විදිහට මේ ලාදුරු රෝගියා අපි ලෝක පොතේ කතා කරන සර්වාංගයෙන්ම මේ හැදිච්ච ලාදුරු රෝගියෙක් හැටියට ඔව හඳුන්වනවා. ඔව් මොනවද කරන්නේ? 40 වෙනි පදේ කතා කරනවා. ඔව් උන්වහන්සේ වෙතට ඇවිල්ලා ඔව් දනින් වැටිලා අයද සිටිනවා. ඔබ කැමතිසේක් නම් මා පවිත්‍ර කරන්නට ඔබට හැකියි කියලා. මේ කාරණාවේදී එකක් අපි දකිනවා කුෂ්ඨ රෝගියෙකුට, ලාදුරු රෝගියෙකුට සමාජයත් එක්ක මුහු වෙන්න බෑ. සමාජයත් එක්ක මුහු වෙනවන අඩුම තරමේ කිලෝමීටරක ඈතින් ඉඳලා තමයි ඔහු කතා බහ කරන්න ඕනේ. එහෙම නැත්නම් සමාජීය බැඳීමක්, කටයුත්තක්, ගනුදෙනුවක් උට සිද්ධ කරන්න තිබුණේ. නමුත් මේ පුද්ගලයා තීරණය කරනවා
තමන් මම මගේ ඉරණම වෙනස් කරන්න ඕන මගේ ජීවිත ගමන වෙනස් කරගන්න ඕන මං අලුත් මාවතකට යොමු වෙන්න ඕන මගේ මට බලාපොරොත්තුවක් මට ඕන කියන ඒ අදිෂ්ඨානයත් එක්ක ඔව් හඳුනා ගන්න ජේසුස් වහන්සේට මේ මගේ ජීවිත ඉරණම වෙනස් කරන්න පුළුවන් මගේ ගමනාන්තය වෙනස් කරන්න පුළුවන් මට මේ හැදිලා තියෙන රෝගය වෙනස් කරන්න පුළුවන් කියලා ඔව් විශ්වාස කරගෙන ජේසුස් වහන්සේ ගැන කොහේ හෝ යම්කිසි තැනකින් ඔව් දැනගෙන සමහර විට ඔහුගේම ඇස් වලින් දැකලා වෙන්න පුළුවන් කවුරු හරි පවුලේ කෙනෙක් කියලා වෙන්න පුළුවන් අසල්වාසියෙක් මිත්‍රයෙක් කතා කරලා වෙන්න පුළුවන් එහෙම නැත්නම් ලාදුරු රෝගීන් අතරම මෙයා ගාවට ගියොත් ඉන්නම් සුවයක් ලබන්න පුළුවන් කියන ඒ ප්‍රකාශනයත් එක්ක ජේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය උපදවාගෙන අපි දකිනවා ජේසුස් වහන්සේ ගාවට එනවා බයිබලයේ ඇතුලේ අපිට කතා කරනවා කුෂ්ඨ රෝගය දෙවියන් වහන්සේගේ සහ මනුෂ්‍යයන්ගේ වෙන්වීම සලකුණක් පාපය හේතු කොටගෙන දෙවියන් වහන්සේගේ සහ මනුෂ්‍යයන්ගෙන් වෙන්වීමේ සලකුණක් හැටියට අපිට කුෂ්ඨ රෝගය හඳුනා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපිට එක පැත්තකින් ලාදුරු රෝගය කායික රෝගයක් අනිත් පැත්තෙන් පාපය පිළිබඳව සංකේතයක් හැටියටත් අපිට ලාදුරු රෝගය හඳුනා ගන්න පුළුවන්. ලාදුරු රෝගියා ඔව් ජේසුස් වහන්සේ ගාවට යොමු වෙනවා තමන්ගේ සුවය පතා යොමු වෙලා ඔව් දනින් වැටෙනවා ඔව් කියනවා ස්වාමිනී මට තියෙන එකම සරණ ඔබ වහන්සේ මට තියෙන එකම බලාපොරොත්තු ඔබ වහන්සේ වෙතට මං එනවා ඔබ වහන්සේට මම බාර වෙනවා ඔබ වහන්සේට මම යටත් වෙනවා කියලා ඔව් තමන්ගේ හදවතේ කැමැත්ත ඇල්ම තමන්ගේ කායික ඉරියව්වෙන් ඔහු ප්‍රකාශ කරනවා. ඒ වගේම ඊට පස්සේ ඔව් තමන්ගේ වචන වලින් ජේසුස් වහන්සේ කෙරෙහි තමන්ගේ විශ්වාසය ප්‍රකාශ කරන ජේසුස් වහන්සේට හැකියාව තියෙන උන්වහන්සේ කැමැති නම් මගේ ජීවිත ඉරණම වෙනස් කරන්න හැකියාව උන්වහන්සේට තියෙනවා කියන ඒ ප්‍රකාශන ඔව් කියන ඔබ කැමතිසේක් නම් ඔව් කියන ජේසුනි ඔබ වහන්සේ කැමති නම් මාව පවිත්‍ර කරන්න ඔබ වහන්සේට හැකියි කියලා. මේ රෝගියා විශ්වාස කරනවා මගේ රෝගය නිම කරන්න මගේ රෝගය සුව කරන්න ස්වාමිනී ඔබ වහන්සේට පුළුවන්. ඒ සඳහා ඔබ වහන්සේගේ කැමැත්ත විතරයි අවශ්‍ය වෙන්නේ. ඔබ වහන්සේ කැමති නම් ඔබ වහන්සේට පුළුවන් මාව පවිත්‍ර කරන්න කියලා. මේ කැමැත්ත අයදමින් ඔව් ජේසුස් වහන්සේට කරපු මේ ඉල්ලීම ඔහුගේ ජීවිතයේ වෙනසකට හේතුවක් වුණ ආකාරය අපි මේ කතාව කියවගෙන යන ආකාරය අපි දකිනවා මේ වෙලාවේ මේ පණිවිඩය අහගෙන ඉන්න මගේ ප්‍රිය මිතුරියනි ඔබත් යම්කිසි ආකාරයකට කායික රෝගයකින් පීඩා විඳිනවා වෙන්න පුළුවන් මේ රෝගියා හා සමානවම කාටවත් සරණක් වෙන්න බැරුව උපකාරයක් වෙන්න බැරුව පවුලේ නෑදෑයන්ගෙන් මිත්‍රයන්ගෙන් හුදකලා වෙලා අසරණ වෙලා මේ රෝගයක් එක්ක ඔබ දරුණු පීඩාවකින් වේදනාවකින් ඉන්නවා වෙන්න පුළුවන්. හරි එතකොට ඒ වගේම අපි දැක්කා මේ රෝගය අනිත් පැත්තෙන් පාපය පිළිබඳව හැඟීමක් යම් කිසි ආකාරයක සංකේතයක් කළයි කියලා. ඉතින් මේ පාපය අපිව අපේ ජීවිත තුළට එනකොට ඒ පාපය මේ රෝගය හේතු කොටගෙන මේ පුද්ගලයාව දවසින් දවස ෂය කළා වගේ දවසින් දවස මරණයට අරගෙන ගියා වගේ පාපයත් අපිව ක්ෂය කරන්න පටන් ගන්නවා. පාපයත් අපිව විනාශ කරන්න පටන් ගන්නවා. පාපය හේතු කොටගෙන අපිව දිනපතා මරණය කරා යොමු කරන ආකාරය අපිට දකින්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මේ රෝගියාගේ ජීවිත ඉරණම කෙරෙහි වෙනස් වීමක් කරන්න ඔහුගේ ඉල්ලීම යොමු වුණා වගේ මගේ ප්‍රිය මිතුරියනි පාපය හේතු කොටගෙන ඔබට ඇතිවිය හැකි සදාකාලික මරණය හා මේ ලෝකේ මරණය වෙනස් කරන්න ඔබට හැකියාව තියෙවි. ඔබ ජේසුස් වහන්සේ වෙතට යොමු වුණොත් ජේසුස් වහන්සේ වෙතට ඔබේ ජීවිතය ඔබ යොමු කරොත් ජේසුස් වහන්සේට යොමු වෙමින් ඔබ කිව්වනම් ස්වාමිනී ඔබ වහන්සේ කැමති නම් මගේ ජීවිතය වෙනස් කරන්න ඔබ වහන්සේට හැකියි කියලා ඒ ප්‍රකාශනය තුල ඔබේ ජීවිත ඉරණම වෙනස් කරන්න උන්වහන්සේට හැකියාව තිබෙනවා. ඉතින් මේ විදියට අපි දකිනවා ඔව් ජේසුස් වහන්සේ වෙතට යොමු වුණාම ඔහුට ලැබිච්ච ප්‍රතිචාරය එදා සමාජයේ වෙන මිනිසෙකුට යොමු වුණා නම් ගල් ගාලා එළවන තත්ත්වයේ තමයි තිබුණේ. හේතුව කුෂ්ඨ රෝගියෙකුට අත තියෙන කෙනා අපවිත්‍ර කෙනෙක් හැටියට තමයි බයිබලයේ හඳුන්වලා දීලා තියෙන්නේ. එහෙම නැත්නම් ව්‍යවස්ථාව හඳුන්වලා දීලා තියෙන්නේ අපවිත්‍ර කෙනෙකුට අත තියන්න අපවිත්‍ර වෙනවා කියලා. නමුත් ජේසුස් වහන්සේ උන්වහන්සේ අපවිත්‍ර කෙනෙකු හැටියට පිළිගත්තු කෙනෙක්ව උන්වහන්සේ ස්පර්ශ කරනවා. ඒ ස්පර්ශයෙන් උන්වහන්සේ අපවිත්‍ර වෙන්නේ නැහැ. හැබැයි උන්වහන්සේගේ ශුද්ධ වූ පවිත්‍ර වූ ස්පර්ශය හේතු කොටගෙන අපවිත්‍ර මිනිසෙක්ව සුව වීමට හේතුවක් වෙනවා. දෙවියන් වහන්සේ ඔබව ස්පර්ශ කරොත් ඔබේ
රෝගය කාටවත් සුව කරන්න බැරි බෙහෙත් නැති ඒ රෝගේ පවා සුව කරන්න උන්වහන්සේට හැකියාව තියෙන වගේ මගේ ප්‍රිය මිතුරු මිතුරියනේ පාපය නැමැති රෝගයට අපි දන්නවා කිසිම ප්‍රතිකාරයක් නැහැ කිසිම ඖෂධයක් නැහැ එකම විකල්පය උන්වහන්සේගේ රුධිරය විතරයි උන්වහන්සේට ඔබ ඔබේ ජීවිතය කැප කරොතින් ඔබ උන්වහන්සේගේ සරණ සොයා උන්වහන්සේ ඉදිරියේ දනින් වැටි ස්වාමිනී මගේ ජීවිතය මම ඔබ වහන්සේට බාර දෙනවා කැප කරනවා කියන ඒ ප්‍රකාශනය කරොතින් උන්වහන්සේ ලෑස්ති ඔබේ ජීවිතයට බලාපොරොත්තුවක් දෙන්න ඔබේ ජීවිත ඉරණම ඔබේ ගමන් දිසාව හැරවුන් ලක්ෂ්‍යයක් බවට පත් කරන්න උන්වහන්සේ සූදානම්. ඉතින් අපි මේ කොටසේ දකිනවා උන්වහන්සේ මහා අනුකම්පාවකින් මහා ගැඹුරු අනුකම්පාවකින් උන්වහන්සේ වෙතට යොමු කරන ආකාරය. හරි ඔහු විඳපු දුක ගැන උන්වහන්සේට දැනුණා වෙන්න පුළුවන්. පවුලෙන් ඈත් වෙලා එහෙම නැත්නම් සමාජයෙන් ඈත් වෙලා ආගමික කටයුත්තක් හරියට කරගන්න බැරිව ඒ වගේම තමන්ගේ දරුවන්ට ආදරේ පෙන්වන්න බැරුව දරුවන්ගේ ආදරේ ලබා ගන්න බැරුව සමාජය ඇතුලේ මම වටින්නේ මම පව්කාරයි මම දුෂ්ටයි මගෙන් ඈත් වෙලා මම හොඳ කෙනෙක් නෙමෙයි කියා යන කෙනෙකුගේ මානසිකත්වය ඒ රෝගියාට හා සමානම සහ ඊට වඩා උන්වහන්සේට දැනුණා වෙන්න පුළුවන්. අද මේ වෙලාවේ මේක සවන් දෙමින් ඉන්න ඔබ මුහුණ දෙන ඒ වේදනාව, ඒ දුක, ඒ අසරණකම, ඒ තනිකම, හුදකලාව මගේ ප්‍රිය මිතුරු මිතුරියනි ඔබට ඒක මොන විදිහටද දැනෙන්නේ? ඊට වඩා උන්වහන්සේට ඒක දැනෙන බව හෙබ්‍රේ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ සහ 2:17 කියන පදවල වල අපිට කතා කරලා කියනවා උන්වහන්සේ අපේ දුක දන්න දෙවි කෙනෙක් කියලා. උන්වහන්සේ අප හා සමානම දුක වින්ද තැන් වහන්සේ හැටියට ඒ කොටස් වල අපිට සාකච්ඡා කරනවා. ඉතින් මේ නිසා උන්වහන්සේ ඔබේ දුක දන්න ඔබේ දුක තුල ඔබ විඳින වේදනාව දැනෙන හැඟෙන ස්වාමීන් වහන්සේ හැටියට ඉන්න තැන් වහන්සේ උන්වහන්සේ අනිකුත් මිනිස්සු වගේ අනිකුත් පිරිස් වගේ කටයුතු කරන්නේ නැතුව උන්වහන්සේ තමන්ගේ හදවත ගැඹුරෙන් මේ රෝගියා කෙරේ එළඹෙන ආකාරය රෝගියා කෙරේ යොමු වෙන ආකාරය අපිට දකින්න පුළුවන්. ඉතින් මේ විදියට පළවෙනි ක්‍රියාව ආරම්භ වෙන්නේ උන්වහන්සේගේ හදවතෙන්. ඒ හදවතෙන් ආරම්භ වෙලා උන්වහන්සේ මොනවද කරන්නේ? මේ රෝගියාට මේ ලාදුරු රෝගියාට මේ සමාජයෙන් කොන් වෙලා ඉන්න රෝගියාව උන්වහන්සේ ඔහු කෙරේ අත දිගු කරන ආකාරය මොන වගේ හැඟීමක් මේ වෙලාවේ ඉන්නේ නැද්ද? මුළු සමාජයම මං වටින්නේ මං රෝගියෙක් මම සමාජයට පිළිලයක් කියලා මගෙන් ඈත් වෙන්න හදද්දි මේ අත කොහොමද මංගාවට යොමු වෙන්නේ? මේ අත මේ විදියට යොමු වෙන්නේ ඇත්තටම මාව ස්පර්ශ කරන්නද? එහෙම නැත්නම් වෙන යමකටද කියන ඒ තිගැස්ම තැතිගැන්ම හැඟීම ඒ රෝගියා තුල ඇති වෙන්නේ නැති. නමුත් ඔහුට උවමනාකම තිබුණා මාව කෙනෙක් ස්පර්ශ කරන්න ඕන. හේතුව ස්පර්ශය ඇතුලේ පුද්ගලයෙකුට අපි දෙනවා වටිනාකමක්. ඔබ වටිනවා. ඔබ වටිනා කෙනෙක්. ඔබ අගයක් ඇති කෙනෙක් කියන ඒ හැඟීමත් එක්ක ඒ ප්‍රකාශනය තුළ සිද්ධ වෙනවා වගේම අපි දකින ජේසුස් වහන්සේ මේ විදියට අත දිගු කරලා ඔහු පිට අත තියනවා. හරි සමාජය ඔහුව ප්‍රතික්ෂේප කරපු වෙලාවේ ජේසුස් වහන්සේ තමන්ගේ පිළිගැනීමේ හස්තය ඔහු පිට තබනවා. මේ පිළිගැනීමේ හස්තය උන්වහන්සේ කියන ඔබ රෝගියෙක් හැටියට සමාජය හඳුන්වලා තියෙන්න පුළුවන්. ඔබ වටින්නේ නැති පව්කාරයෙක් හැටියට ඔබ හඳුන්වලා ඇති. නමුත් මම ඔබව පිළිගන්නවා. මම කැමති ඔබ ඉන්න මේ රෝගී තත්ත්වයෙන් ඔබ මේ ගත කරන පෞකාර ජීවන රටාවෙන් වෙනස් වෙලා අලුත් අරමුණකට යොමු වෙනවට මම කැමතියි කියලා උන්වහන්සේ ඒ අත තියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා මම කැමති පවිත්‍ර වෙන්න. මගේ ප්‍රිය මිතුරු මිතුරියනේ උන්වහන්සේගේ කැමැත්ත ඔබ පවිත්‍ර වීම. උන්වහන්සේගේ කැමැත්ත ඔබ සුව වීම. උන්වහන්සේ කැමති වගේම උන්වහන්සේ මේ රෝගියාට අත තිබ්බා වගේ මේ වෙලාවේ ඔබට අත තියන්න උන්වහන්සේ සූදානම්. ඒ ස්පර්ශය හේතු කොටගෙන අපි 42 වෙනි පදේ දකින්නවා ලාදුරු රෝගය පහවේ ඔහු පවිත්‍ර කරනු ලැබී කියලා. මේ ආකාරයට උන්වහන්සේ ඔබව ස්පර්ශ කරනවා සමගම ඔබට බලපාන ඒ රෝග තත්වය වෙනස් වෙන්න සුව වෙන්න ආරම්භ වෙන්නට යනවා. ඔබේ ඇදහිල්ලත් විශ්වාසයත් එක්ක මේ රෝගියා ජේසුස් වහන්සේ වෙතට එළඹුණා වගේ. ඒ වගේම මිතුරනි ඔබ යම් කිසි ආකාරයකට පාපය සමග යම් මැබ්බැහිකම් සමග පොරබදන කෙනෙක් නම් ඔබේ ඉරණම
අවසානයට යොමු වෙමින් තියෙන කෙනෙක් නම් ඔබටත් බලාපොරොත්තුවක් තිබෙනවා මේ රෝගියා අපිට මාර්ගයක් කියලා දුන්නා ජීවිතය වෙනස් කරගන්න හැටි රෝගය සුව කරගන්න හැටි තමන්ගේ මරණය වෙනස් කරගන්න හැටි ජීවිතේ හැරවුම් ලක්ෂයක් ලබා ගන්න හැටි ඔව් අපිට පෙන්වලා දුන්නා වගේ ඒ පෙන්වලා දුන්න මාර්ගය ඔස්සේ අපි යනකොට අපේ ජීවිත ඉරණමත් අපේ ජීවිත ගමනාන්තයත් වෙනස් කරන්න අපිට හැකියාව ලැබේවි. ඒ නිසා මම විශ්වාස කරනවා ඔබ සූදානම් ඔබේ ජීවිතය ජේසුස් වහන්සේට දෙන්න. ඔබ මූණ දෙමින් ඉන්න සුව කරන්නට බැරි රෝගයන් වෙන්න පුළුවන්, ගැටලු වෙන්න පුළුවන්. ඒවායින් නිදහස් වෙන්න ඔබ කැමැත්තෙන් ඇති. මේ වෙලාවේ මම ඔබට ආරාධනා කරනවා මේ ලාදු රෝගියා උන්වහන්සේ ඉදිරියේ ඔව් විශ්වාසයෙන් ආවා වගේ විශ්වාසයෙන් ඇවිල්ලා ඔව් තමන්ගේ ශරීර ඉරියව් වලින් ප්‍රකාශ කළා වගේ ඔව් අසරණයි ඔව් වැඳ වැටෙනවා ඔව් බාර වෙනවා කියලා ඔහුගේ ඉරියව්වෙන් ඔව් ප්‍රකාශ කළා වගේ ඔහුගේ වචන වලින් කිව්වා වගේ ස්වාමිනී ඔබ වහන්සේගේ කැමැත්ත විතරයි අවශ්‍ය. ඔබගේ කැමැත්ත විතරයි අවශ්‍ය. ඒ කැමැත්ත හේතු කොටගෙන වෙනස් කරන්නට බැරි දේ පවා වෙනස් කිරීමේ හැකියාව තියෙනවා කියලා. ඒ විදියට ඔබ සූදානම් නම් ඔබ සම්පූර්ණයෙන්ම ඔබේ ජීවිතය, ඔබේ පාපය, ඔබ මූණ දෙන ගැටලුව උන්වහන්සේට බාර දෙන්න උන්වහන්සේ සූදානම් ඔබේ ජීවිත ඉරණම වෙනස් කරන්න. අපි මේ වෙලාවේ අපේ ජීවිත බාර කරමින්, අපේ පාප තත්ත්වයන් බාර කරමින්, සුව කරන්නට බැරි රෝග තත්ත්වයන් බාර කරමින් අපි යාඥා කරමු ස්වාමීන් වහන්සේගේ පුදුම මහිමය අපේ රෝග අභීබව අපේ ප්‍රශ්න අභීබව අපේ පාපය අභීබව හෙළිදරවමින් අපිට නව බලාපොරොත්තුවක් ඇතුව නව ගමනක යෙදෙන්න උන්වහන්සේ හැකියාව ලබා දෙන්න කියලා මේ රෝගියා මේ ලාදු රෝගියා ඔහුට හැකියාව ලැබෙනවා මේ විදිහට සුවය ලබනවත් එක්කම අලුත් අනන්‍යතාවයක් එක්ක සමාජගත වෙන්න අලුත් අනන්‍යතාවයක් එක්ක තමන්ගේ පවුල දරුවන් තමන්ගේ ආදරණීයන් වෙතට ඇතුළුවීමට එකතුවීමට ඔහුට නැවත හැකියාව ලැබෙනවා. මෙන්න මේ විදියට වටිනාකමක් ඇතිව සමාජය තුළ ගත කරන්නට ඔහුට හැකියාව ලැබෙනවා වගේ ඔබ ජේසුස් වහන්සේට බාරවීමත් එක්ක ඔබේ ජීවිතයේ වටිනාකමත් ඔබේ ජීවිතයේ අනන්‍යතාවත් අලුත් මගකට යොමු වෙන්න යනවා. ඒ නිසා අපි මේ වෙලාවේ අපේ ජීවිත බාර කරමින් යාඥා කරමු. මම ආරාධනා කරනවා ඔබේ ඇස් පියාගෙන මේ වෙලාවේ ඔබ මූණ දෙන රෝගය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ තාමත් ජේසුස් වහන්සේ ඔබේ ගැලවුම්කාරය හැටියට පිළි නොගත්තු කෙනෙක් වෙන්න පුළුවන්. පාපයත් එක්ක තමන්ගේ ජීවිතේ පොරබදන කෙනෙක් වෙන්න පුළුවන්. වෙනසක් අලුත් ගමනකට කැමැත්තෙන් ක්‍රියා කරන කෙනෙක් වෙන්න පුළුවන්. ජේසුස් වහන්සේට පුළුවන් ඔබට අලුත් බලාපොරොත්තුවක් දීලා අලුත් අරමුණකට ඔබව අරගෙන යන්න. ඒ නිසා අපි අපේ හිස් නමමින් අපි යාඥා කරමු. ප්‍රේමවන්ත දෙවි ස්වාමීනි අපි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ මහා දයානුකම්පාවේ දෙවියන් වහන්සේ මේ කුෂ්ඨ රෝගී යා කෙරෙහි ඔබගේ දයානුකම්පාව ඔබ වහන්සේ හෙළිදරව් කළා වගේ ස්වාමීනි මේ දේශනාව ඔබගේ වචනය සවන් දෙමින් සිටින ඒ අනේකාකාර මනුෂ්‍යයන් ලෝකයේ ඔවුන් කොයි අන්තයක සිටියත් ස්වාමිනී ඒ අන්තයේ පවා ඔබ වහන්සේ මේ වෙලාවේ සිටිමින් ස්වාමිනී ඔවුන්ගේ හදවතේ ඒ යදුම ප්‍රාර්ථනාව ඔබ වහන්සේ සවන් දෙමින් සිටින නිසා ඒ හැඟීම ඒ වේදනාව ඒ පොරබැදීම ඔබ වහන්සේට ඇසෙන නිසා අපි ස්තුතිවන්ත වෙමින් ස්වාමිනී මේ ලාදු රෝගයාගේ විශ්වාසයේ යාඥාව විශ්වාසයේ පියවර ගැනීම විශ්වාසයේ ප්‍රකාශනය ඔහුගේ ජීවිතය අලුත් මගකට යොමු වෙන්න හේතුවක් වුණා වගේ ස්වාමිනී සුව කරන්න බැරි රෝග තත්වයන් වලින් වෛද්‍යවරුන් තුලින් බලාපොරොත්තුවක් නැතිව ඉන්න රෝගීන් ඇතුළු විවිධ රෝග වලින් ඉඳිමින් මේ වෙලාවේ මේ වැඩසටහන තුලින් ස්වාමිනී ඔබ වහන්සේගේ ඒ සුව ස්පර්ශය බලාපොරොත්තු ඉන්නා වූ ඒ සෑම දරුවෙක්ටම දැරියෙක්ටම දැන් ඔබ වහන්සේගේ බලවත් බාහුව මේ රෝගියා කෙරේ ඔබ වහන්සේ අත තැබුවාගේ ඒ ස්පර්ශය දැනෙන්න සැලැස්සුව මැනව මේ වෙලාවේ ඔබගේ ආනුභාවය ඒ රෝගී සහෝදර සහෝදරියන් වෙත ගලා එන්න සලස්වන්න. ඒ වගේම පාපය අත්හැරලා අලුත් ජීවිතයක් වෙනුවෙන් ස්වාමිනී මොරගසන ඒ තරුණ තරුණයන් ඇතුළු සියලුම කණ්ඩායම් ඔබ වහන්සේ මේ වෙලාව ඔබගේ ඒ ආදරණීය ස්පර්ශය ඔබ වහන්සේ ඔවුන් කෙරේ දිගු කරමින් ඒ බලය ආනුභාවය දැනෙන්න සැලැස්සුව මැනව. ඒ වගේම අපි යාඥා කරනවා ස්වාමිනී ඔබ වහන්සේගේ සුවය ලබලා ඔවුන් නැවත මේ දක්වාත් නුදුටු ප්‍රීතිය ඒ සමාදානය ඔවුන්ගේ ජීවිතයේ නව මගකට යොමු වෙන්න හැකියාව ලැබෙන්න ඔබ වහන්සේ ක්‍රියා කළ මැනව. ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව ස්තුතිවන්ත වෙනවා ඔබගේ වචනය බලවත් නිසා ඒ වචනය කරන කොටගෙන ඔබ වහන්සේ අපට උපස්ථාන කළ නිසා කරමින් සිටින නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙමින් බාර වෙනවා කැප වෙනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.
අහසටත් වඩා මහ පොළවටත් වඩා ඔබ මාහට ප්‍රේම කළ තරම් මේ ලෝකෙටත් වඩා මහ සයුරටත් වඩා ඔබ හට මා ඕන වුණ තරම් මුළු අහසටත් වඩා මහ පොළවටත් වඩා ඔබ මාහට ප්‍රේම කළ තරම් මේ ලෝකෙටත් වඩා මහ සයුරටත් වඩා ඔබ හට මා ඕන වුණ තරම් මට කරුණා කළේ ඔබයි මාපියේ මා ළඟ සිටියේ ඔබයි දෙවිඳුනේ මට සෙනෙහි වුණේ ඔබයි යේසුනේ මට පියකුයේ ඔබයි දෙවිඳුනේ මට කරුණා කළේ ඔබයි මාපියේ මා ළඟ සිටියේ ඔබයි දෙවිඳුනේ මට සෙනෙහි වුණේ ඔබයි යේසුනේ මට